ආයුබෝවන් සුබ දවසක් හැමෝටම හැමෝම පිළිගන්නවා YouTube නාලිකාවේ අලුත්ම වීඩියෝ එක වෙනුවෙන් ඒ වගේම ආරාධනා කරනවා රැඳී සිටින වීඩියෝ එකේ අවසාන තෙක්ම ඔයාලට අවශ්‍ය කරන කාරණා ගොඩක් මම මේ වීඩියෝ එක හරහා ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා හැමෝම මේ වීඩියෝ එකේ thumbnail එකේ තියෙන විස්තර දැක තමයි මේ වීඩියෝ එකට ආවේ. ඉතින් ඒ කියලා දෙන විස්තර අනුව මම අද කතා කරනවා ඔයාලා සම්බන්ධව 12 ශ්‍රේණියේ දරුවන්ට වැදගත් වෙන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ එහෙම නැත්නම් GIT කියන විෂය සම්බන්ධව. විශේෂයෙන්ම මීට කලින් අවස්ථාවක මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවා GIT විෂය සම්බන්ධව විභාගය ළඟදීම පැවැත්වෙන බවට. ඉතින් ඒ සම්බන්ධව නිවේදනය පාසලදී ලබා දී තිබුණා. ඒ අනුව 2019, 2020, 2021 සහ 2022 වර්ෂවල අදාළ GIT විභාගය පැවැත්වීමට අදහස් කරලා තියෙනවා. ඉතින් මූලිකව ඒ වීඩියෝ එක සම්බන්ධව මම ඔයාලට දහසක් ගෙන ආවේ වීඩියෝ එක මම අරගෙන ආවේ මේ සම්බන්ධව දැනුවත් කරන්න. ඒ වගේම හැම කෙනෙකුටම උනන්දුවක් ඇති කරන්න මේ විභාගයට ඉදිරියේදී මුහුණ දීම සඳහා. ඉතින් ඒ සම්බන්ධව මතුවෙච්ච තවත් අලුත්ම ගැටලු ගණනාවක් ඒ වීඩියෝ එක හරහා අහන්න ලැබුණා. කමෙන්ට්ස් හරහා ඒ සම්බන්ධව පොඩි විස්තරයක් කරන්න මම මුලින් බලාපොරොත්තු වෙනවා. ඉන් අනතුරුව මම බලාපොරොත්තු වෙනවා ඔයාලට GIT විෂය මාලා හඳුන්වා දෙන්න. ඒත් එක්කම මම බලාපොරොත්තු වෙනවා මේ විභාගයට මුහුණ දෙන්න අවශ්‍ය කරන දැනුම මේ නාලිකාව හරහා ලබා දෙන්න. ඉතින් ඔයාලට අවශ්‍ය කරන පාඩම් මාලා සියල්ලක් මම අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හැකි ඉක්මනින් මේ පාඩම් මාලා මම අරගෙන බලාපොරොත්තු වෙන අතරම මේ පාඩම් මාලා නරඹලා ඔයාලට අවස්ථාව ලැබෙවි මේ විභාගෙට මුහුණ දෙන්න. ඉතින් ඇත්තටම මේ වෙනකොටත් මම මගේ YouTube නාලිකාව හරහා ICT විෂය සම්බන්ධව කතා කරන පාඩම් මාලා ගණනාවක් අරන් එවලා තිනවා. ඉතින් මේ පාඩම් මාලාවලත් සමහර විෂය කරුණු ඔයාලගේ විෂයට අදාළ වෙනවා. GIT විෂයේදීත් අපි හදාරන්නේ ICTම තමයි. ඉතින් ICT සම්බන්ධව කතා කරපු 10 11 ශ්‍රේණිය වලට අදාළව එහෙම නැත්නම් 6 9 ශ්‍රේණිය වලට අදාළව වීඩියෝ පාඩම් ගණනාවක් අපේ නාලිකාවේ තියෙනවා. ඉතින් ඔයාලට අවස්ථාව තියෙනවා ඒ වීඩියෝ නරඹන්න. ඉතින් ඔයාලට මේ වීඩියෝ පහසුවෙන් හොයාගන්න අමාරු වෙන්න පුළුවන් විවිධ මාතෘකා දැනටමත් තියෙන නිසා ඒ සමග මේ වීඩියෝ ඔයාලා නරඹන්න අවශ්‍ය කරන වීඩියෝ වල ලිස්ට් එකක් මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. ඉතින් ඔයාලා ඒ ඩිස්ක්‍රිප්ෂන් එක ඇවිල්ලා බලන්න. ඔයාලට ඉතින් පුළුවන් ඒ වීඩියෝ තෝරාගෙන නරඹන්න. ඒ වීඩියෝ එක නරඹද්දී ඔයාලා කොයි මට්ටමක් දක්වා ඒ පාඩම කරන්න ඕනද කියන සම්බන්ධවත් මම විස්තරක් ඒ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ පාඩම් වලට යොමු වෙන්න. ඒත් එක්කමයි ඉතිරි පාඩම් දැනටමත් ආවර නෝ පාඩම් මම ඉදිරියේදී ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ විදිහේ වීඩියෝ පාඩම් මාලාවකින්. ඉතින් එහි ආරම්භය තමයි මේක. මම අද දවසේ බලාපොරොත්තු වෙනවා GIT විෂය මාලාවට හඳුන්වා දෙන්න. ඒ විෂය මාලාවට වැදගත් වේවි. ඔයාලට අවශ්‍ය විෂය කරුණු හොයාගෙන මේ විභාගෙට මුහුණ දෙන්න. ඉතින් ඊට මත්තෙන් මේ විභාගය සම්බන්ධව මතුවෙච්ච ගැටලු කිහිපෙට උත්තර දෙන්න මම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ විභාගය කවද පැවැත්වෙන්නේ. ඉතින් ඒ සම්බන්ධව තවම නිශ්චිත පිළිතුරක් ලබා දෙන්න නැහැ. කොහොමවත් අනාගතයේ දවසක අනිවාර්යයෙන් පවත්වන්න උත්සාහ කරන බව තමයි අධ්‍යාපන අමාත්‍යාංශය නැත්නම් විභාග දෙපාර්තමේන්තුව පැත්තෙන් ආරංචි අපට ලැබෙන්නේ. ඒත් එක්කමයි ඉතින් ඒ කාලය සම්බන්ධව අපිට අනුමාන කිරීම කරන්න පුළුවන්. උසස් පෙළ විභාගයෙන් පසුව තියෙන පුළුවන් කියලා. ඒ කොහොමවත් ඒ සම්බන්ධව නිශ්චිත ආරංචි ලැබුණ ගමන් අපි ඒ සම්බන්ධව කතා කරලා බලමු. ඔයාලට දැන් අවස්ථාව තියෙනවා. මේ විභාගය සූදානම් වෙන්න මොන දවසේ වුණත් ඔයාලට ඒ අවස්ථාව ලබා ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් අවුරුදු 2 3ක් ඈතට යන එකක් නෑ. මාස කිහිපයක ඇතුළත පවත්වාගෙන දාන්න තමයි අපේ තියෙන්නේ. ඊට අමතරව මතුවෙච්ච ගැටලුවක් තමයි මේ විභාගය අන්තර්ජාලය හරහා පැවැත්වෙන්නේ එහෙම නැත්නම් ලිඛිතව පැවැත්වෙන්නේ කියන එක. ඉතින් ඒ සම්බන්ධව අර වීඩියෝ එක මම කතා කරලා තියෙනවා. අනිවාර්යයෙන් මේ විභාගය පැවැත්වෙන්නේ ලිඛිතව තමයි පැවැත්වෙන්නේ. මීට පෙර පැවති ආකාරයෙන් ලිඛිතව පැවැත්වෙනවා. එක වර්ෂයකදී මේ විභාගයේ අන්තර්ජාලය හරහා පැවැත්වුණා. නමුත් වර්තමානයේ පවතින තත්ත්වයක් එක්ක මේ විභාගයේ ලිඛිතව පවත්වන අදහස් කරන බව තමයි දැනුම් දීලා තියෙන්නේ. ඊළඟ මතුවෙච්ච ප්‍රශ්නේ තමයි මේ විභාගය සඳහා මුහුණ දෙන කවුද කියන එක. මේ විභාගය සඳහා මුහුණ දෙන අවස්ථාවක් තියෙන්නේ ඇත්තටම 12 ශ්‍රේණියේ ඉගෙනුම ලැබුව අයට පමණයි. ඇත්තටම 12 ශ්‍රේණියේදී ඉගෙනුම ලබා දී තමයි මේ විභාගය පැවැත්වෙන්නේ. ඒ කොහොමවත් දැන් විභාග අවුරුදු ගණනාවක විභාගය පත්වන්න බැරි වෙච්ච නිසා ඔයාලට අවස්ථාව තියෙනවා. ඔයාලා 12 ශ්‍රේණියේදී ඉගෙන ගත්ත වර්ෂයට අදාළව ඒ විභාගෙ මුහුණ දෙන්න. ඉතින් එහිදී අවස්ථාව ලබා තියෙන දැන් 2019 2020 වර්ෂය සඳහා. එතකොට ඔයාලා 2019 අවුරුද්දේ 12 ශ්‍රේණිය හිටියා නම් අන්නේ අවුරුද්දට අදාළව වඩා විභාගෙ මුහුණ දෙන්න පුළුවන්. ඊට අමතරව 2020 වර්ෂයේ උසස් පෙළ 12 පන්ති හිටියා නම් ඔයාලට ඒ වර්ෂයට අදාළ විභාගෙ මුහුණ දෙන්න පුළුවන්. ඉතින් 2021 සහ 2022 කියලා කියන්නේ මේ දිනවල පාසලේ 12 ශ්‍රේණිය සහ 13 ශ්‍රේණිය ඉගෙන ගන්න අය. එයාට අවස්ථාව තියෙනවා පාසල මගේ මේ සඳහා ඇඳුම් කරන්න. අනිකුත් අය 2019 2020 වර්ෂවලදී 12 ශ්‍රේණිය ඉගෙනුම ලැබූ අයට අවස්ථාව තියෙනවා පාසලට දැනුම් දීලා ඒ විභාගයට ඇතුළත් වෙන්න. මොකද ඒගොල්ලන්ට දැනටමත් පාසලෙන් බැහැර වෙන නිසා ඒ විභාගයේ අවශ්‍ය කරලා තමයි ලබා දීලා තියෙන්නේ මොහොත දෙන්න. ඊගාවට මතුවෙන ප්‍රශ්න තමයි මේ විභාගයට අනිවාර්යෙන් මුහුණ අවශ්‍යද කියන එක. අනිවාර්යෙන්ම මේ දිනවල පාසලේ ඉන්න 12 13 වසරේ ඉන්න අයට මේ විභාගයට පහසුවෙන් මුහුණ දෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා මුහුණ දෙන්න අනිවාර්යෙන්ම අනිකුත් අයට අවස්ථාව දීලා තියෙන්නේ අවශ්‍ය නම් පමණක් මුහුණ දෙන්න. අවශ්‍ය නම් කියලා කියන්නේ ඔයාලා මේ වෙද්දී රැකියාවක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් අධ්‍යාපන අවස්ථාවක ඉන්න පුළුවන්. ඉතින් වෙන අවස්ථාවක් මගල්ලා මේකට ඉන්න බැරි නම් ප්‍රශ්න කිලමුල සම මේක අනිවාර්ය කරලා නැහැ.
ඉතින් ඔයාලට අවස්ථාවක් තියෙනවා කැමති නම් මේකට මුහුණ දෙන්න. ඊළඟ ප්‍රශ්නේ තමයි මේ විභාගෙට මුහුණ දුන්නොත් ලැබෙන ප්‍රතිලාභ මොකක්ද කියන එක. විශේෂයෙන්ම මේ විභාගෙට මුහුණ දුන්නොත් එහෙම ඔයාලට සාමාන්‍යයෙන් රැකියාව අවස්ථාවකට යනකොට රජ රැකියාව අවස්ථාවකට යද්දී බොහෝ වෙලාවට යම් ලකුණක් ප්‍රදානය කරනවා මේ විභාගෙ සමත් නම්. ඔයාලට බලන සහතික ලබා ගන්න පාසලෙන් මේ විභාගෙ සමත් වීම සම්බන්ධ ඒ සහතිකයට ලකුණු ලබා දීමක් වැඩි කරනවා. ඉතින් ඔයාලට මේක ඇත්තටම එතරම් අමාරු කාරණාවක් නෙමෙයි මේ විභාගය. පොඩි කාලයකදී ඔයාලට මේ සම්බන්ධ දැනුම ලබා ගන්න හැකියාවක් තියෙනවා. මේ වෙද්දී ඔයාලා සමහරවිට පාසලදී මේ දැනුම ලබාගෙනත් තියෙනවා. ඉතින් ඒක අලුත් කරගෙන මේ වාරේ මුණ දෙන්න. එහෙනම් මෙන්න මේ ප්‍රශ්න තමයි සාමාන්‍යයෙන් ගොඩක් අය මතුවලා තිබුණේ. ඒ නිසා මම ඒ සම්බන්ධව පොඩි මතක් කිරීමක් කරේ. එහෙමනම් අපි අද අපේ වැදගත්ම කොටස කරනවා. ඒ තමයි මම අද මේ වීඩියෝ එක උත්සාහ කරනවා ඔයාලා සම්බන්ධ ඔයාලත් එක්ක කතා කරන්න. GIT විෂය මාලාව සම්බන්ධව. ඉතින් විෂය මාලාව සම්බන්ධව හොඳ අවබෝධයක් ලබා ගන්න. ඒත් එක්කමයි මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන පාඩම් මාලාවට වෙලා ඒ පන්න නරඹලා අවශ්‍ය දැනුම ලබා ගන්න කියලා ආරාධනා කරනවා. එහෙමනම් අපි බලමු GIT. එහෙම නැත්නම් සාමාන්‍ය තොරතුරු තාක්ෂණය ජර්නල් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි කියන විෂය මාලාවේ අන්තර්ගත පාඩම් ටික මොනවද? ඒ පාඩම් වල අන්තර්ගත කාරණා මොනවද තියෙන කියන සම්බන්ධව. ඇත්තට මේ විෂය මාලාව ගැන මුලින්ම දෙයක් කතා කරොත් එහෙම මේකදී ගොඩක් වෙලාවට අපිට ලබා දීලා තියෙන්නේ විෂය මාලාවේ පාඩම් විදිහට නෙමෙයි ලබා දීලා තියෙන්නේ. ඒ විෂය මාලාව නැත්නම් සිලබස් එක. ඒකේ තියෙන විවිධ අරමුණු වෙනුවෙන් මේ පාඩම් එහෙම නැත්නම් අපි කියනවා ඒවට ඉගෙනුම් අරමුණු කියලා. මේ ඉගෙනුම් අරමුණු ඔස්සේ තමයි මේ පාඩම් ටික හදලා තියෙන්නේ. ඉතින් මම ඒක පහසු සඳහා පාඩම් මාලා කීපේ නැත්නම් පාඩම් කීපේ වෙන් කරගත්තා. පහසුවෙන් ඔයත් එක්ක කතා කරන පහසුවක් සඳහා. සහ මේ පාඩම් ටික උගන්වද්දී කරගෙන යද්දී මේක අපට පහසුවක් වේවි. ඉතින් මේකෙදී වැදගත් වෙන කාරණා කීපයක් තියෙනවා. ඇත්තට මේ විෂය මාලා හඳුන්වා දෙලා තියෙන ඔයාලට හැමෝටම පොදුවේ දැනගන්න යුතු ICT සම්බන්ධ විෂය කරුණු ලබා දෙන්න. එහෙම නැතුව මේ හැම විෂය කරුණක් සම්බන්ධව ඉතාමත්ම ගැඹුරට ගිහිල්ලා කතා කරන මාතෘකා නැහැ මේ පාඩම් මාලාව. ඇත්තටම තියෙන්නේ හැම පාඩමකම තියෙනවා මූලිකව අපි ලබාගත යුතු සංකල්ප එහෙම නැත්නම් මූලික ලබා යුතු දැනුම කොටස් කීපයක්. ඒ සම්බන්ධව තමයි වැඩිපුර අපි අවධානය යොමු කරන්න අවශ්‍ය වෙන්නේ. විශේෂයෙන්ම 10 ශ්‍රේණියේ සහ 11 ශ්‍රේණියේ ICT විෂයටත් වඩා. එහෙම නැත්නම් 12 13 ශ්‍රේණිය වල ප්‍රධාන ICT විෂයටත් වඩා අඩු විෂය කොටස් කීපයක් තමයි මේකේ තියෙන්නේ. අඩු කියලා කියන්නේ ඒතරම් ගැඹුරට යන විෂය කරුණු ගණනාවක් මේක නැහැ. හැබැයි පොදුවේ ICT භාවිත කරද්දී ඕනම කෙනෙක්ට අවශ්‍ය කරන හැම දැනුමක් ලැබෙන විදිහට මේ විෂය මාලාව හදලා තියෙනවා. ඒක තමයි මූලිකම කාරණේ තියෙන්නේ. ඉතින් ඒකෙදී පාඩම් ටික දැනගන්න ඕන වගේමයි ඒ පාඩම් වලදී අපි කතා කළ යුතු අනුමාත්‍රිකා මොනවද කියන එක සම්බන්ධව දැනගත්තොත් අපිට වැදගත් වේවි. ඒ සම්බන්ධව මම අවධානය කරලා අද මේ වීඩියෝ එකේ මෙන්නම කතා කරනවා. ඒ වගේමයි ගොඩක් වෙලාවට GIT විෂය උත්සාහ දරනවා ප්‍රායෝගිකව දැනුම ලබා දෙන විශේෂ පරිගණකයක් සහ මේකේ මුදුකාංග ප්‍රායෝගිකව වාර්තා කරන්න අවශ්‍ය කරන දැනුම ලබා දෙන්නත් මේකෙදි උත්සාහ කරලා තියෙනවා. ඉතින් අපි මේ ටික මොනවද කියලා බලාගෙන යමු. අපි මුලින්ම අවධානය යොමු කරනවා මොන වගේ පාඩම් ටිකක්ද මේකේ තියෙන්නේ කියලා බලා ගන්න. පාඩම් 15කට අපිට මේ කාරණා ටික ගන්න පුළුවන්. ඉතින් අපි ඒක මුලින් බලමු. ඊට පස්සේ අපි ගෙන්න එක බලමු මොනවද ඒ පාඩමේදී අපි කතා කළ යුතු කරුණු කියලා. එහෙනම් අපි කතා කරන්නේ GIT විෂය මාලාව සම්බන්ධව සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විෂයේ අදාළ විෂය මාලාව සම්බන්ධව. අපි මුලින් බලනවා මොන වගේ පාඩම්ද අපිට කතා කරන්න තියෙන්නේ කියලා. එහෙනම් ඔයාලා හොඳින් බලන්න. මෙන්න මේ විදිහේ පාඩම් කීපයක් අපිට තියෙනවා. අපි කතා කරන්න ඕන පළවෙනි පාඩම තමයි පරිගණකයේ මූලික ආකෘති හා පරිගණක පද්ධති කියන පාඩම. දෙවෙනි එක පරිගණකය තුළ දත්ත නිරූපණය කියන පාඩම. තර්ක ద్వාර. හතරවෙනි පාඩම තමයි මෙහෙයුම් පද්ධති, වදන් සැකසුම් මුදුකාංග, පැතුරුම්පත් මුදුකාංග, ඉලෙක්ට්‍රොනික සමාර්පණ මුදුකාංග, දත්ත සමුදාය කළමනාකරණ මුදුකාංග, චිත්‍රක මුදුකාංග, ශබ්ද සංස්කරණ මුදුකාංග, වීඩියෝ සංස්කරණ මුදුකාංග, ඒ වගේම අන්තර්ජාල විද්‍යුත් තැපෑල, බහුමාධ්‍ය සහිත වෙබ් අඩු නිර්මාණය, ජාතික සංවාදය උදෙසා තොරතුරු තාක්ෂණය, ඒ වගේමයි තොරතුරු තාක්ෂණ හා බැඳුණු මතවාද. ඉතින් මෙන්න මේ වගේ පාඩම් 15ක් තමයි අපිට තියෙන්නේ. මේ මාතෘකා ටික ඔන්නම දැනගන්න අවශ්‍ය වෙන කෙනෙක් ඉන්නවනම් ඔයාලට මේ ලියා ගන්න පුළුවන්. ඊට අමතරව අපි බලමු එකින් එක පාඩමේදී අවධානය යොමු කරන කාරණා මොනවද කියන එක සම්බන්ධව. එහෙමනම් අපි බලමු පළවෙනි පාඩම මොනවද කතා කරන්න තියෙන්නේ කියලා. පළවෙනි පාඩම තමයි පරිගණකයේ මූලික ආකෘතිය හා පරිගණක පද්ධතිය කියන පාඩම. ඉතින් මේකදී කතා කරන්න තියෙන්නේ පරිගණකයක් කියන්නේ මොකක්ද? ඊට පස්සේ පරිගණකයක මොනවයි කොටස් තියෙන්නේ කියන එක සහ ඒ කොටස් සම්බන්ධව අධ්‍යයනය කිරීමක් කරන්න තියෙනවා. ඉතින් මේ මම දාලා තියෙන ඩයග්‍රෑම් එක වගේ ඩයග්‍රෑම් එකක් සටහනක් ඔයාලා මේ පාඩම තුලදී කතා කරන අවස්ථාව තියෙනවා. අපි මුලින්ම අපි ඊළඟට බලමු මේකේ සම්පූර්ණ විෂය මාලාවේ ඇතුළත් වෙන කාරණා මොනවද කියන එක සම්බන්ධව මේ පාඩම අදාළව මෙන්න මේ වගේ දේවල් ටිකක් තියෙනවා. ඉතින් බලන්න ඔයාලා පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා තරම් තියෙනවා. පද්ධතිය කියන්නේ මොකද පරිගණක කියන පද්ධතියක්. ඒ වගේමයි පරිගණකයේ හැඳින්වීම පරිගණක කියන්නේ මොකක්ද කියන එක. ඊට පස්සේ පරිගණකයේ සංරචන මාතෘකාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ පළවෙනි වගේම දාලා තියෙන ප්‍රධාන මාතෘකා ටික මේ මාතෘකාවලදී මොන වගේ දුරකට කතා කරනවද කියන මේ දෙවෙනි කොටසේ තියෙනවා. එහෙනම් මේක දාලා තියෙන්නේ. එහෙනම් පද්ධති සංකල්පය,
පරිගණකයේ හැඳින්වීම, පරිගණකයේ සංරචක. දුඩාංග ගැන කතා කරන තියෙනවා ආදාන උපක්‍රම, ප්‍රදාන උපක්‍රම, මතක උපක්‍රම, ආචාර්ය සම්බන්ධව. ඊට පස්සේ සකසනය ගැන කතා කරන් තියෙනවා. ඉතින් ඒ වගේ මාතෘකාවක් තියෙනවා. ඊට අමතරව පරිගණක මෘදුකාංග. ඔයා දන්නවා ඇති සමහරවිට පරිගණකයේ මෘදුකාංග වර්ග ගොඩක් තියෙනවා. පදිත මෘදුකාංග සහ භාවිත මෘදුකාංග කියලා, යෙදු මෘදුකාංග කියලා ඒ සම්බන්ධ කරන් තියෙනවා. ඊට පස්සේ අපර කරන දෙයක් තියෙනවා තමයි මේ පරිගණක සම්බන්ධව තියෙනවා ඩයග්‍රෑම් එකක්. මම අර මුල ස්ක්‍රීන් එකේදී පෙන්නුවා. අනේ ඩයග්‍රෑම් එක අඳින්න අපිට තියෙනවා. ඒකෙදී අර උඩින් කතා කරන කොටස් සියල්ලම සම්බන්ධ කරලා ඒක අඳින්නේ. ඒත් එක්කමයි අවසානයේ මේකේ තියෙනවා මේ දත්ත සහ තොරතුරු අතර වෙනස අපිට තේරුම් ගන්න කතාර මාතෘකාවක් තියෙනවා. ඒ වගේමයි ගුණාත්මක තොරතුරක ලක්ෂණ ගැන කතා කරනවා. ඉතින් මේ වගේ කීපයක් තියෙන්නේ. මේ පැත්තෙන් ඔයාලට හිමින්සරේ කියව ගන්න පුළුවන්. දැන් ඔයාලා මේ වීඩියෝ එක බලනකොට ඔයාලා මේ සම්බන්ධ වැඩි විස්තර බලා ගන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක පෝස් කරලා මේ ටික කියව ගන්න. ඉතින් මේ කාරණාවට අදාළව මෙන්න මේ දේවල් තමයි කතා කරන තියෙන එකයි මේ දාලා තියෙන්නේ. ඊගාවට පුද්ගල පරිගණකයේ පිරිවිතර. පරිගණකයක් මිදී ගැනීමේදී අපි සලකා බැලිය යුතු සාධක සම්බන්ධව කතා කරන මාතෘකාවක් තියෙනවා. එතෙන්දී සකසනය ගැන, මතකය ගැන, දුරතැටි හાર્ඩ් ඩිස්ක් එක, මවපුර මදර්බෝඩ් එක ගැන, කම්පියුටර් එකේ කෙවෙනි පෝට් සම්බන්ධ, ඊට පස්සේ චිප්සෙට් එක ගැන කම්පියුටර් එකේ, ඊට පස්සේ තිරේ මොනිටර් වගේ දේවල් ගැන කතා කරන මාතෘකා කීපයක් තියෙනවා. ඊට අමතරව පුද්ගල පරිගණකයක දුඩාංග පිරිවිතර ගැන තියෙන්නේ. හරි මේක මම ආශ්‍රයක් වෙන දාලා තියෙන්නේ. ඒ ටිකම තමයි තියෙන්නේ. අපි ඊගාක බලමු. චිත්‍රක සැසුම් මේකකය. ඒ කියන්නේ අපි කියනවා මේ ගැපිස් කාඩ් එක කියලා. ඒ සම්බන්ධව කතා කරන මාතෘකාවක් තියෙනවා. ඉතින් ඒත් එක්කමයි අවසානයේ අපි කතා කරනවා මේකේ මෘදුකාංග සම්බන්ධ. පරිගණකයේ තියෙන මෘදුකාංග. යෙදු මෘදුකාංග සහ පද මෘදුකාංග සම්බන්ධ. ඉතින් ඔන්නෝම ක්ලාස් කියක් තියෙන්නේ. මූලික වශයෙන් මම කිව්වොත් එහෙනම් මේක දැන් මේකේ මාතෘකාවක් නමක් තියෙනවා. ඉතින් මේක ගොඩාක් දේවල් තියෙනවා. ඇත්තටම ගොඩක් දේවල් නැහැ. අපි අපිට සාමාන්‍යයෙන් පාසලේ මේ කතා කරන පීරියඩ් 3ක් වගේ තමයි දාලා තියෙන්නේ. ඉතින් මූලික වශයෙන් මෙන්න මෙහෙමයි. පරිගණකයක් කියන්නේ මොකක්ද? ඒකේ ලක්ෂණ මොනවද? පරිගණකයේ තියෙන දුඩාංග කොටස් ටික මොනවද? සහ උපාංග සම්බන්ධ කරලා කොහොමද අපි අඳින සටහනක් කියන එක මේකත් කතා කරනවා. ඒත් එක්කමයි පරිගණකයේ මෘදුකාංග ගැන කතා කරනවා. ඒත් එක්කමයි පරිගණකයක් මිදී ගන්න යනකොට අපි මොන වගේ සාධකද බලන්න කියලා කෙටියෙන් කතා කරන මාතෘකා කීපයක් තියෙනවා. ඉතින් මෙන්න මේ පළවෙනි පාඩම තියෙන්නේ 11 ශ්‍රේණියේ 10 11 ශ්‍රේණියේ ICT ඉගෙන දරුවෝ නම් මේ පාඩමට අවශ්‍ය සියලු දේවල් ටික 10 පන්තියේ දෙවෙනි පාඩමේදී කතා කරලා අවසන් කරනවා. ඔයාලා මතක් කරලා බලන්න. මේ පාඩමේ තියෙන සියල්ල මේකේ තියෙනවා. ගොඩක් වෙලාවට ඒහා සමානව තියෙනවා. එහෙනම් අපි ඊගාව කොටස යනවා. ඊගා පාඩම ගැන කතා කරමු. දෙවෙනි පාඩම තමයි පරිගණකය තුල දත්ත නිරූපණය කියන පාඩම. පරිගණකයේ දත්ත නිරූපණය කියන පාඩම මේකදී කතා කරන්නේ පරිගණකයක් ඇතුලේ කොහොමද අපි මේක ලබා දෙන ආදානයන් දත්ත ගබඩා කරලා තියාගන්නේ. සකස් කරන්නේ කොහොමද කියන්නේ මොන වගේ ක්‍රමයකද මේ ගබඩා වෙන්නේ කියන එක. නිරූපණය කොහොමද අපි කතා කරනවා. ඉතින් ඔයාලට මේ ශ්‍රේණිය මම හැපැත් දාලා තියෙනවා මේ 1 ඉලක්කම් දෙක. 10 11 ශ්‍රේණිය වල ICT ඉගෙන දරුවෝ දන්නවා ඇති. මේ 1 සංකල්පය තමයි පරිගණකයේ මූලික සංකල්පය වෙන්නේ. ඉතින් බිඳුවක පදනම් කරගෙන කොහොමද පරිගණකයේ දත්ත නිරූපණය වෙන්නේ කියන මේ පාඩම් කතා කරන් තියෙනවා. ඉතින් බලමු අපි මේක ඇතුළට ගිහිල්ලා මාතෘකාව මොනවද තව තියෙන්නේ කියලා මෙන්න මේ මාතෘකා කීපයක් තියෙනවා. සංඛ්‍යා පද්ධති. ඔයාලා දන්නවා ඇති පරිගණකයක දත්ත නිරූපණය සංඛ්‍යා පාතා කරලා. එහෙමනම් අපිට සිද්ධ වෙනවා සංඛ්‍යා පද්ධතිය කතා කරන විශේෂයෙන්ම දශමයේ සංඛ්‍යා පද්ධතිය, ද්විමේ සංඛ්‍යා පද්ධතිය සහ ෂඩ්දශමයේ සංඛ්‍යා පද්ධතිය. මෙන්න මේ සංඛ්‍යා පද්ධති තුන ගැන අපි කතා කරනවා මේ පාඩමේදී. ද්විමේ තමයි පදනම වෙන්නේ. හැබැයි දශමයේ සහ ෂඩ්දශමයේ ඒවා ගැන කතා කරනවා. ඒත් එක්කම අපි ඊට පස්සේ කතා කරන මාතෘකාවක් ද්විමේ සංඛ්‍යාවක් කොහොමද දශම සංඛ්‍යාව බරපත් කරන්නේ? දශමයේ සංඛ්‍යාවක් කොහොමද ද්විමේ සංඛ්‍යාව බරපත් කරන්නේ කියන එක. ඉතින් එච්චරයි තියෙන පාඩමේදී කතා කරන්නේ නැත්තරම 10 කුල දරුවොත් එක්ක ICT කරපු අය දන්නවා මේ පාඩමේ තව මාතෘකා ගොඩාක් කතා කරලා තියෙනවා. නමුත් 12 ශ්‍රේණියේ අඩිවිශේෂයේදී මෙන්න මේ කොටස පමණයි තියෙන්නේ. ද්විමේ සංඛ්‍යා පද්ධතියෙන් කොහොමද පරිගණක දත්ත නිරූපණය වෙන්නේ? ද්විමේ සංඛ්‍යාවක් කොහොමද දශමයේ කරන්නේ? දශමයේ සංඛ්‍යාවක් කොහොමද ද්විමේ කරන්නේ කියන සම්බන්ධව තමයි ටිකක් කතා කරන්නේ. හරි. ඊට පස්සේ මාතෘකාව තුළ මෙන්න මෙහෙම එකක්. තර්ක ද්වාර කියලා. ලොජික් ගේට්ස්. ඉතින් සංඛ්‍යා පද්ධති පාඩමේ පස්සේ මේක තියෙන්නේ. සංඛ්‍යා පද්ධති පාඩමේදී කතා කරන දේ තමයි පරිගණකයක කොහොමද දත්ත නිරූපණය වෙන්නේ එක බිඳුව කතා කරලා කියන එක සම්බන්ධව. ඊට පස්සේ තර්ක ද්වාර පාඩමේදී කතා කරනවා පරිගණකයක පරිපත කොහොමද නිර්මාණය වෙලා තියෙන එකේ සම්බන්ධව. ඒ පරිපත නිර්මාණය වීමට අදාළ මූල නීති තමයි තර්ක ද්වාර කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ සටහන් කීපයක් මම දාලා තියෙනවා තර්ක ද්වාර මතක් කරන්න ඔයාලට. ඒ පාඩම ඇතුළේදී කතා කරන දේවල් ටික අපි ටිකක් ඉක්මනින් බලමු. මූලික තර්ක ද්වාර තුනක් තියෙනවා. ඇන් ద్వාරය, ඕ ద్వාරය සහ නො ద్వාරය කියලා. මෙන්න මේ තර්ක ද්වාර තුන ගැන කතා කරනවා. ඒ ద్వාරය ඇඳලා ඒක ඇදලා සත්‍ය වගුව අඳිනවා. ඊට අමතරව ඒ තර්ක ద్వාර කීපයක් එකතු කරලා හදාගන්න සංයුක්ත පරිපථයක් ගැන කතා කරනවා. ඒත් එක්කමයි ඒ සඳහා අපි අඳිනවා සත්‍යතා වගු. ඉතින් ඔන්න ඔච්චරයි තියෙන්නේ. and or not කියන ගේට්ස් ගැන තමයි අතපට කතා කරන් තියෙන්නේ. ඒවා සම්බන්ධ කරාම හැදෙන පරිපථය ගැන කතා කරනවා. ඒකෙන් පස්සේ හැදෙන බූලිය ප්‍රකාශයට සත්‍යතා වගුවක් අඳිනවා. හරි. ඊට පස්සේ ඒ පාඩමේ තව කොටසක් තියෙනවා කේතන ක්‍රම කියලා. ඉතින් ඒකත් කතා කරනවා ASCII සහ UNICATE කියන කේත ක්‍රම දෙක සම්බන්ධව.
කේතන ක්‍රමයක් කියලා කියන්නේ පරිගණකයක පොදුවේ භාවිත කරන කල හැකි පරිදි නිර්මාණය කරලා තියෙන විවිධ ද්විමේකේතර එකතුවක්. අන්න එකතුන් ගැන කීපයක් කතා කරනවා. අපි දෙකක් කතා කරනවා. ASCII සහ නුගේද. හරි. 10 11 ශ්‍රේණිය කියන දරුවෝ නම් and or not අමතරව තවත් ගිරිස් ගොඩක් කතා කරලා තියෙනවා. ඊට අමතරව තවත් දේවල් කතා කරලා තියෙනවා මාතෘකා කීපයක්. ඒ වගේමයි මේ කේතන ක්‍රම වලත් හතරක් කතා කරලා තියෙනවා. නමුත් මේකෙදි ඒක දෙකකට අඩු වෙලා තියෙනවා. ගේට්ස් වලත් and or not ගැන තමයි කතා කරන්නේ. ඉතින් මේ විෂය සම්බන්ධව ඇත්තටම දැන් ICT 10 11 දරපු දරුවන්ට මම වෙනම කතා කරනවා සහ පොදුවේ අනිත් හැමෝටමත් මේ දේ අහගෙන ඉන්න බලන්න. ඔයාලට අවශ්‍ය කරන මාතෘකා මේ කතා කරන්නේ. ඔයාලට පුළුවන් මේ සම්බන්ධ අවශ්‍ය කරන දැනුම හොයාගෙන මේ සම්බන්ධ දැනුම ලබා ගත්තොත් එහෙම. එහෙමනම් අපි ඊගා පාඩම තමයි මෙහෙයුම් පද්ධතිය කියන පාඩම. මෙහෙයුම් පද්ධතියක් කියන්නේ මොකක්ද? මෙහෙයුම් පද්ධතිය කියලා කියන්නේ පරිගණකයේ තියෙන ප්‍රධාන මෘදුකාංගයනේ. දැන් මේ වෙලාවේ මගේ පරිගණකයේ Windows 8 තියෙනවා. Windows 10 තියෙන්න පුළුවන්, 11 තියෙන්න පුළුවන්. ඉතින් එවැනි මෙහෙයුම් පද්ධතියක් කියන්නේ මොකක්ද කියන සම්බන්ධව මේ පාඩමේදී අපි දාන යොමු කරනවා. අපි පොඩ්ඩක් ඇතුළට ගිහින් බලමු මොනවද දේවල් තියෙන්නේ කියලා. මෙහෙයුම් පද්ධතියක් හැඳින්වීම සහ මෙහෙයුම් පද්ධතියක මූලික කාර්යය ගැන කතා කරන්න තියෙනවා. ඉතින් මෙහෙයුම් පද්ධතිය කියන්නේ මොකක්ද? ඒකේ කාරණා දෙක මොනවද? ප්‍රධාන කාරණා දෙක විතරයි කතා කරන්නේ අපි. ඊට අමතරව මෙහෙයුම් පද්ධති වර්ග දෙකක් තියෙනවා. ඒක තිරය යනවා. අපි ඒකට කියනවා CLS සහ GUI කියලා. විධානයේ අතුමුණු සහ චිත්‍ර පරිසර අතුමුණු කියලා කියනවා. අන්නේ අතුමුණු දෙක ගැන මේ ටික කතා කරන මාතෘකාවක් අපිට තියෙනවා. ඊට අමතරව මෙහෙයුම් පද්ධතියක් භාවිත කරද්දී අපට අවශ්‍ය වෙන දේවල් කීපයක් මෙන්න වගේ තියෙනවා. ගොනු සහ ගොනු බහලුම් කළමනාකරණය. ෆයිල් සහ ෆෝල්ඩර්ස්. ඔයාලා දන්නවා ඇති. ෆයිල්ස් තියෙනවා, ෆෝල්ඩර්ස් තියෙනවා කම්පියුටර් එකේ. ඒ දේවල් හදන්නේ කොහොමද? ඒවට නමක් දෙන්නේ කොහොමද? ඒවා මකන්නේ කොහොමද? නම වෙනස් කරන්නේ කොහොමද? කොපි කරන්නේ කොහොමද? අන්න ඒ දේවල් මේ කතා කරනවා. ඒ වගේමයි ගොනු නාම සහ දිගු. ෆයිල් එකකට නමක් දෙන්නේ කොහොමද? ඒ නම සහ සමහර මෘදුකාංග අනුව ගොඩක් වෙලාවට මෘදුකාංග අනුව මේක ලැබෙනවා වර්ගයක් නේද? දැන් DOCX කියන්නේ word එකක්, MP3 කියන්නේ sound file එකක්. අන්න ඒ වගේ ගණනාවක් තියෙනවා. අපි ඒ ගැන කතා කරනවා. ඊට අමතරව පාලන මඩුල්ල තුල සකස් කිරීම, control panel එක. ඔපරේටින් සිස්ටම් එකේ ප්‍රධාන කොටසක් තමයි control panel එක. ඒ control panel හරහා අපිට පුළුවන් විවිධ කාර්යයන් පාලනය කරන්න කම්පියුටර් එකේ. ඒ දේවල් ගැන කතා කරන මාතෘකාවක් තියෙනවා. ඊට අමතරව මෙහෙම පද්ධතියක තියෙනවා මෙවලම් ගන්නාවක්. අපි කියනවා මේ tools කියලා. අපි මේවනේ කියනවා උපකෘත මෘදුකාංග කියලා. ඉතින් මේ මෘදුකාංග කීපයක් තියෙන අවලක්ෂණ සිටියම තැටි ප්‍රතිකණ්ඩනය, තැටි පරීක්ෂා කිරීම සහ තැටි පිරිසිදු කිරීම කියලා මෙන්න මේ මාතෘකා හතර ගැන කතා කරන්න පොඩි මාතෘකාවක් මේකෙදි තියෙනවා. මේ වගේ මාතෘකා කීපයක් තමයි මෙහෙම පද්ධති පාඩමේදී අපි කතා කරන්නේ. ඇත්තට ප්‍රායෝගිකව මෙහෙම පද්ධතියක් පරිගණකයේදී භාවිත කරන්න ඉගෙන ගන්නවා. ෆයිල්ස් හදන්න, ෆෝල්ඩර්ස් හදන්න. ඒ ෆයිල්ස් ෆෝල්ඩර්ස් වලට ෆයිල්ස් දාන්න, මකන්න, ඒ වගේ දේවල්. ඊට අමතරව මේකේ තියෙනවා පරිගණකයක ප්‍රධාන අපි කතා කරපු control panel එක. ඒ control panel එකේ ක්‍රියාවලින් කීපයක් කතා කරන් තියෙනවා. සහ උපයෝගිත මෘදුකාංග වර්ගයක් hard disk එකක් අපි පවත්වාගෙන යාමේදී භාවිත කර හැකි මෘදුකාංග කීපයක් ගැන කතා කරන්නයි තියෙන්නේ. එහෙනම් අපි ඊගමතුකාව ගැන කතා කරමු. ඊකට අතන තියෙන මෙන්න මතුකාව වදන් සැකසු මෘදුකාංග. වදන් සැකසු මෘදුකාංග කියන මෘදුකාංග වර්ගය ඔයාලා ගොඩ දෙන්න දන්න මෘදුකාංගයක්. පරිගණකයක් භාවිත කරලා ලිපි ලේඛන හදද්දී භාවිත මෘදුකාංග. ඉතින් Microsoft Word වගේ එකක් තියෙනවා. ඊට පස්සේ LibreOffice Writer වගේ ඒවා තියෙනවා. Google Docs වගේ software තියෙනවා. මේ software එක භාවිත කරලා කොහොමද අපි ලේඛනයක් හදන්නේ කියන සම්බන්ධව මේ පාඩමේ කතා කරන්නේ. ඉතින් මේකේ ගොඩාක් දැන් දාලා තිනවා අඩංගු විෂය මාලාවේ ගොඩක් දේවල්. හැබැයි මේ දේවල් ගොඩක් තිබ්බට විස්තර කරලා තිබ්බට ගොඩක් දේවල් මේ තුල ඇත්තටම නැහැ අපර කරන්න තියෙන්නේ මොකද්ද? වදන් සැකසු මෘදුකාංගයක්. ඒ කියන්නේ Word වගේ මෘදුකාංගයක්. ඕපන් කරගෙන ඒකේ ලේඛන හදන්න. ඒකේ නව පිටුවක් අරගන්න, ටයිප් කරන්න, ඒවා ෆෝමැට් කරන්න, වග ඇතුළත් කරන්න, පින්තූර ඇතුළත් කරන්න. ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. ඒවා සේව් කරගන්න. ඉතින් මෙන්න මේ දේවල් තමයි මේක තියෙන්නේ. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක පෝස්ට් කරලා මේ ටික කියව ගන්න. ඉතින් මේ වගේ දේවල් ටිකක් තියෙන්නේ. මම සරලව කිව්වාට කරන්න දේවල් ටික. වදන් සැකසු මෘදුකාංගය කියන්නේ මොනවද? ඒ වගේ තියෙන කාරණා මොනවද කියලා කතා කරන්න අපිට තියෙනවා. ඒ වගේමයි විවිධ වදන් සැකසු මෘදුකාංග වර්ග මොනවද තියෙන්නේ කියලා කතා කරන්න තියෙනවා. ඊට පස්සේ වදන් සැකසු මෘදුකාංගයක ප්‍රායෝගික වැඩ කරන්න. ඉතින් ඒකෙදී අපිට තියෙන මොනවද? වදන් සැකසු මෘදුකාංගයක තියෙන ගුණාංග පිටුවක් විවෘත කරගන්න, ඒක ටයිප් කරගන්න අවශ්‍ය දේවල් ටිකක්, ඒවා ෆෝමැට් කරගන්න, ඒවා සේව් කරගන්න, ඊට පස්සේ මේකට වගු දාන්න ඕන, ඊට පස්සේ මේකට දාන්න ඕන පින්තූර, ෂේප්ස් දානවා, හැඩ දාලා. ඉතින් මේවා දාලා ලේඛන හදාගන්න. ඊට අමතරව භාෂාව සම්බන්ධව දැන පහසුකම් කීපයක් තියෙනවා. අපිට පුළුවන් මේකේ හරි වැරදි අපිට තෝරන්න පුළුවන් භාෂා සම්බන්ධ විශේෂයෙන්ම ව්‍යාකරණ සහ අක්ෂර දෝෂ. ඉතින් මේ දෝෂ පරීක්ෂාව අපි කොහොමද කරන්නේ? ඔන්න ඔය වගේ මාතෘකා කීපයක් තමයි මේක අපිට තියෙන්නේ. ඉතින් ඒ ටික ඔයාලා මේ මම අර කලින් කිව්වා වගේ මේ ටික කියවා ගන්න. මේ ටිකේ හැම දෙයක් තියෙන්නේ. හරි. මේ පැත්තේ ඒ වගේ කීපයක් දාලා තියෙනවා. ඔයාලට පුළුවන් මම කලින් කිව්වා වගේ වීඩියෝ එක පෝස්ට් කරලා මේ ටිකක් කියවා ගන්න. ඇත්තටම ගොඩක් දේවල් තිබ්බට මේ විස්තර කිරීම තමයි මේ කරලා තියෙන්නේ. අපිට වැඩ පොඩි වැඩ කීපයක් තමයි කරන්න තියෙන්නේ. ඉතින් මම ඔයාලට කල්පනා කරා මේ වෙලාවේ මේ මෘදුකාංගයේ ඔයා දන්නේ නැති එකක් නම් පොඩ්ඩක් ඕපන් කරලා පෙන්නන්න. මට පුළුවන් මේ වෙලාවේ කම්පියුටර් එකේ ඕපන් කරලා පෙන්නන්න මේක. වදන් සැකසු මෘදුකාංගය කොහොමද තියෙන්නේ කියලා. ඔයාලා බලමු ඔයාලා කම්පියුටර් එකේ කීබෝඩ් එකේ Windows කීක ප්‍රෙස් කරලා ඊට පස්සේ ටයිප් කරන්න මෙන්න මේ search bar එකේ word කියලා.
ඔයාලට පහසුවෙන් මේ software එක open කරන්න පුළුවන් වෙයි. දැන් my computer එකේ version just 13 ක version එක තියෙනවා. ඒ නිසා මෙතන තියෙනවා. අපි ඒක open කරගමු. ඉතින් දැන් open වෙන හදන මේ open වෙන මෘදුකාංගය ගැන තමයි අපිට පාඩම කතා කරන්න තියෙන්නේ. මේ මෘදුකාංගයේ වැඩ කරලා පුරුද්දක් තියෙන නම් ඔයාලට පහසුවෙන් මේ ප්‍රශ්න උත්තර දෙන්න පුළුවන් වෙයි. හරි. මෙන්න මේ වගේ එකක් තමයි open වෙන්නේ. right. එහෙනම් මේකයි මෘදුකාංගය. ඔයා මේක දැකලා ඇති. එහෙනම් මම මේකේ දැන් පාඩම කතා කරනවා ඉස්සරහදී. ඉතින් ඔයා මේක මම පොඩි හැඳින්වීමක් දැන් මේ කරේ. එහෙනම් අපි ඊගාව පාඩම බලමු. ඊගාව පාඩම තමයි පැතුරුම්පත් මෘදුකාංග. ස්පේෂි software. පැතුරුම්පත් මෘදුකාංග. ඉතින් පැතුරුම්පතක් කියලා කියන්නේ අපරාවශ්‍ය කරන සංඛ්‍යා දත් ඇතුළත් කරලා ගණන් හදාගන්න පුළුවන් විදිහේ මෘදුකාංගයක්. ඇත්තටම විවිධ ගණන කිරීම කරනවා. උදාහරණයක් විදිහට පාසලක් නම් මාස් ෂීට් එකක් හදනවා. එහෙම නැත්නම් ව්‍යාපාර ආයතනයක් නම් ගිණුම් කරන කටයුතු කරනවා. ඔන්න ඔය වගේ දේවල්. එහෙම නැත්නම් අපි තුමු පේ ෂීට් එකක් වැඩි පරතක් හදාගන්න අපිට පුළුවන්. නැත්නම් විකුණුම් වාර්තාවක් කඩයක් නම් ව්‍යාපාර ආයතන විකුණුම් වාර්තාවක් හදාගන්න පුළුවන්. මෙන්න මේ වගේ වැඩි පාෂි මෘදුකාංග තමයි පැතුරුම්පත් මෘදුකාංග කියලා අපි කියන්නේ. ඉතින් පැතුරුම්පත් මෘදුකාංග සම්බන්ධව කතා කරන්න පාඩමක් අපිට තියෙනවා. ඔයාලා පේනවා මේ මම දාලා තියෙන පින්තූර අතර Excel කියන software එකේ icon එකක් තියෙනවා. ඇත්තටම අපි Excel කියන මෘදුකාංගේ වාර්තා කරලා මේ කාරණේ කරන්නේ. ඉතින් අපි උඩට බලමු ඇතුළට ගිහිල්ලා මේකේ මොන වගේ දේවල් තියෙන්නේ කියලා. මෙන්න මේ වගේ මාතෘකා කීපයක් තියෙනවා. පැතුරුම්පත් මෘදුකාංග හැදින්වීම. පැතුරුම්පත් මෘදුකාංග වල චිත්‍ර කතුරුමුත් ඒ කියන්නේ ඒ software එක open කරලා වැඩ කරන්නේ කොහොමද අපි බලනවා. ඊට අමතරව මෙන්න මේ මාතෘකා ටික තියෙනවා. ඉතින් මම කලින් මෘදුකාංගයේදී කිව්වා වගේ ඇත්තටම කලින් පාඩමේදී කිව්වා වගේ මේකෙත් ඒ වගේ තමයි මේකේ ගොඩක් විස්තර තියෙනවා. ඉතින් නමුත් අපිට මේ හැම දෙයක්ම වගේ ප්‍රායෝගිකව පොඩ්ඩක් කරලා බලන්න තියෙන්නේ. ඇත්තටම පැතුරුම්පත් මෘදුකාංගයේ තියෙන තීරු ගැන, කෝෂය ගැන, සූත්‍ර ගැන ඊට පස්සේ දත්ත වර්ග ගැන කතා කරන්න තියෙනවා. මේකේ තියෙන කොලම් සහ රෝස් සම්බන්ධව කතා කරන්න තියෙනවා. ඊට පස්සේ කොහොමද අපි ගණිත කර්මයක් කරන්නේ කතා කරන්න තියෙනවා. ඔයගේ මතුවා ගන්නවක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් මම කලින් කියව කාර්යයම වඩ දැන් කරලා බැලුවේ හැකි. මේ වීඩියෝ එක පෝස්ට් කරලා මේ ටික පොඩ්ඩක් කියව ගන්න. මේ දේවල් තමයි කතා කරන්න තියෙන්නේ. ඊට අමතරව මෙන්න මේ දේවල් ටිකක් තියෙනවා. විශේෂයෙන්ම සූත්‍ර රාශිත. පැතුරුම්පත් මෘදුකාංග වැදගත්කම තමයි ගණන ක්‍රියාවෙන් භාවිත කරන සූත්‍ර ශ්‍රිත. මේ සූත්‍ර ශ්‍රිත වලදී ඔයාලා හොඳින් බලා ගන්න මෙන්න මේ ටික තියෙනවා. ශ්‍රිත විශේෂයෙන්ම sum average min max count සහ rank කියන එතන ශ්‍රිත තියෙනවා. හයක් තියෙනවා. මෙන්න මේ තමයි ඔයාලා වැඩිපුර අවධානය කරන්න අවශ්‍ය වෙන ශ්‍රිත ගොඩාක් තියෙනවා Excel එකේ. නමුත් අපි කතා කරන්නේ 6යි. sum average min max count සහ rank සම්බන්ධව අපි කතා කරන්නේ. ඊට අමතරව ප්‍රස්ථාර අඳින්න තියෙනවා. ප්‍රස්ථාර වල කීපයක් තියෙනවා. ප්‍රස්ථාර සියල්ලම අඳින්න දෙනවල බලා ගන්න ඕන. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි තියෙන්නේ. ඇත්තටම මේ මෘදුකාංගය තමයි Excel එකේ වැඩ කරන්නේ. බා මූලික මෙන්න මේ දේ දැනගන්න. දැන් මේ ගොඩාක් තියෙන නිසා මොකද සාරාංශගත කරන්න. Excel එනනම් පැතුරුම්පත් මෘදුකාංග කියන්නේ මොනවද? කාර්යයන් මොනවද? පැතුරුම්පතක් විවෘත කරගෙන අපි කොහොමද ඒක දත්ත ඇතුළත් කරගන්නේ? ගණනය කිරීම කරන්නේ කොහොමද? ඒ ගණනය කිරීම කරද්දී තියෙනවා සූත්‍ර ශිත. අන්නේ දෙකේ වෙනස මොනවද? කොහොමද අපි ඇතුළත් කරන්නේ? සහ ප්‍රස්ථාර. ප්‍රස්ථාර. ඉතින් ප්‍රස්ථාර කොහොමද බඳින්නේ කියලා කතාවක් තියෙනවා. ඒ වගේමයි දත්ත විශ්ලේෂණ කරන්න තියෙනවා. අවශ්‍ය දත්තයක් තෝරගන්නේ කොහොමද? දත්ත අපි කියනවා ෆිල්ටර් කරනවා. පෙරලා ගන්නවා අවශ්‍ය දත්තයක්. අන්න ඒ වගේ මතුවා කීපයක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ මෘදුකාංගත් මම ඔයාලට ඕපන් කරලා පෙන්නන්න හොඳයි කියලා. ඔයාලා කීබෝඩේ Windows එකේ ප්‍රෙස් කරලා EXE කියලා ටයිප් කරන්න. එතකොට මෙන්න වගේ ඕපන් වෙනවා Excel 2013 මගේ version ඒ version එක මගේ කම්පියුටරේ තියෙනවා. මම මේක ඕපන් කරනවා. ඉතින් ඔයාලා දැන් මෙන්න මේ ඕපන් වෙමින් පවතින මෘදුකාංගය තමයි කතා කරන්න තියෙන්නේ. හරි. ඉතින් මේක මම ඕපන් කරලා පෙන්නුවේ මේ සම්බන්ධව දැනටමත් කතා කරලා තියෙන කෙනෙක්ට මේ මෘදුකාංගය මතක් කරලා දෙන්න. විශේෂයෙන් 10 11 ICT හතරව කෙනෙක් නම් ඔයා මේක අනිවාර්යෙන් භාවිත කරලා ඇති. එහෙම නැත්නම් සාමාන්‍ය පෙළ විෂයෙන් පස්සේ ඔයාලා මොනවා හරි පරිගණ පාඩමාලාවක් එහෙම හැදවරුවා නම් මොනවා හරි ආයතනයකින් ඔයාලට මෘදුකාංගය මතක ඇති. ඒ සම්බන්ධ මතක් කිරීම මම මේ කරේ. ඉතින් මෙන්න මේකේ ගණන් හදන්න ඔයාලා ඉගෙන ගන්න තියෙනවා. හරි. අපි ඒ ක්ලෝස් කරලා ඊගා අවස්ථාවට යන්. ඊගා මෘදුකාංගය තමයි මෙන්න මේක. මොකද්ද? ඉලෙක්ට්‍රොනික සමාර්පණක මෘදුකාංගය. ඉතින් මේකට තව නමක් කියනවා ඉලෙක්ට්‍රොනික ඉදිරිපත් කිරීම ප්‍රසන්ටේෂන් software එකක්. ඔයාලට මේ පේන විදිහට මම දාලා දෙන පින්තූරයක් ඒ සම්බන්ධව PowerPoint කියලා. ඉතින් MS Office කියන පැකේජ් එකේ තියෙන PowerPoint software එක සම්බන්ධව අපි කතා කරනවා. ප්‍රසන්ටේෂන් එකක් හදන්න. ඉතින් මේකේ මාතෘකාව ටික අපි ඉස්සරහින් බලමු. එහෙමනම් ඉලෙක්ට්‍රොනික සමර්පණ හැඳින්වීම. පළදායි සමර්පණයක ලක්ෂණ. ඒ වගේම සමහර මෘදුකාංග වල ලක්ෂණ. ඊට පස්සේ සමාන්තර මෘදුකාංග බවතාවන තියෙනවා. කදා පරිසැලසුම කදා පසුබිම තේරීම. ඉතින් මේ තියෙන්නේ ප්‍රසන්ටේෂන් එකක් හදද්දී කරන දේවල් ටිකක්. එහෙමනම් සමහර මෘදුකාංගයක් කියන්නේ මොකද්ද? ඒකේ ලක්ෂණ මොනවද? ඒ මෘදුකාංගේ බවතාවන කොහොමද ටික අපි මේ මාතෘකාවේදී කතා කරලා බලන්නේ. අපි ඉස්සරහට ගිහින් බලමු. ඉතින් මෙන්න මේ වගේ තියෙනවා. සමහර මෘදුකාංගයක් කොහොමද ගබඩා කරගන්නේ? print කරගන්නේ? සමහර මෘදුකාංගයේදී භාවිත කරන shortcut keys මොනවද කියන එක සම්බන්ධව කතා කරන මාතෘකා කීපයක් තියෙනවා. එහෙමනම් අපි ඊගා මාතෘකාවට යන්න කලින් බලලා ඉමු මේකේ
software කොහොමද තියෙන්නේ කියලා. ඉතින් අපි සාමාන්‍යයෙන් නිතරම බවතන් මුදුකාංගේ තමයි වැඩ කරගන්න PowerPoint එක. ඉතින් මම ඕපන් කරලා පෙන්නනවා keyboard Windows key එක ගහලා POWER ගහන්න. අනේ එතකොට software එක ඕපන් වෙනවා. මේ තියෙන PowerPoint 2013 කියලා මම කම්පියුටරේ තියෙන එක. ඒක ඔයාලට මෙහෙම ඕපන් කරලා පෙන්නන්නම්. මම නැවතත් කියන්නේ මේක ඕපන් කරලා පෙන්නන්න ඔයාලට මේ සම් දැනුමක් තියෙන මතක් කරලා බලන්න. මේ ඕපන් වීම පවතින software එක භවතා කරලා ප්‍රසන්ටේෂන් එක හදන්න අපිට මාතෘකාවක් කතා කරන්න තියෙනවා. හරි. ඇත්තටම දැන් මම මේ ප්‍රසන්ටේෂන් එක හරහා තමයි ඔයාලට මේ පාඩම ගැන කියලා මේ වීඩියෝ එක කතා කරන්නේ මම ප්‍රසන්ටේෂන් කරා. ඉතින් මේ වෙලාවේ ප්‍රසන්ටේෂන් ඕපන් එකේ තියෙනවා. මේ තියෙන ප්‍රසන්ටේෂන් software එක. මෙන්න මේ මෘදුකාංගේ භවතා කරලා මම මේ හදලා තියෙනවා වගේ ප්‍රසන්ටේෂන් එක හදන්න ඉගෙන ගන්නයි ඔයාලට මේ මාතෘකාවට කතා කරන්න තියෙන්නේ. එහෙනම් අපි ඊළඟ මාතෘකාවට ගිහින් බලමු. එහෙමනම් අපේ ඊළඟ පාඩම තමයි මේ තියෙන එක දත්ත සමුදාය කළමනාකරන මෘදුකාංග. database management software කියලා මේකට කියනවා. දත්ත සමුදාය කළමනාකරන මෘදුකාංග. ඉතින් දත්ත සමුදායක් කියලා කියන්නේ යම්කිසි දත්ත සමූහයක් ක්‍රමානුකූලව නැත්නම් පිළිවෙලකට රැස් කරලා තියෙන එක. එහෙම රැස් කරලා තිබ්බට පස්සේ අපි දත්ත සමුදායක් කියලා කියනවා. එහෙම එකක් හදන එකේ අරමුණ තමයි අපිට අවශ්‍ය වෙලාවට දත්ත භාවිතා කරන එක. ඉතින් අන්න ඒ මාතෘකාව තියෙනවා මේකෙදි. මේක සාමාන්‍යයෙන් අර ඔෆිස් පැකේජ් එකේ තියෙන සාමාන්‍ය ගොඩක් අය සලකනවා මේක ටිකක් අමාරු පාඩමක් කියලා. ඇත්තටම අමාරු නැහැ. නමුත් මේකෙදි ටිකක් වෙනස් විදිහට අපිට දත් සමග වැඩ කරන්න තියෙනවා. ඉතින් මේ මෘදුකාංග සම්බන්ධව පාඩමක් අපිට තියෙනවා කතා කරන්න. අපි සාමාන්‍යයෙන් කම්පියුටර් එකේදී access කියන මෘදුකාංගෙ මේක භාවිතා කරනවා. ඔයාලා මේක අහලා ඇති access කියන මෘදුකාංගෙ භාවිතා කරනවා. ඉතින් මෙන්න මේකේ මාතෘකා පිටක් තමයි කතා කරන්න තියෙන්නේ. විශේෂයෙන්ම දත්ත සමුදාය හැඳින්වීම. ඊට පස්සේ හස්තමය සහ ඉලෙක්ට්‍රොනික දත් සමුදාය වර්ගයෙන් සැසඳීම. හස්තමය කියලා කියන්නේ අතින් සකස් කරන දත් සමුදාය. සහ ඉලෙක්ට්‍රොනික දත් සමුදාය අතර වෙනස අපිට කතා කරන්න තියෙනවා. ඒ වගේමයි දත්ත සමුදාය ගමනාගමන පද්ධතිවල පද්ධති කියන මෘදුකාංග වර්ග හැඳින්වීම. දත්ත සමුදාය ගමනාකරන පද්ධති හැඳින්වීම. ඒ වගේම දත් සමුදායක ක්‍රම තියෙනවා ප්‍රධාන ඔබ්ජෙක්ට්ස් හතරක්. වගු, විමසුම්, ෆෝම් සහ රිපෝට්ස් කියලා. ඉතින් ඒ සම්බන්ධව අපිට කතා කරන මාතෘකාවක් තියෙනවා. right මේ දේ සම්බන්ධ දත් සමුදායක දත්ත වර්ග තියෙනවා text number, date to time, currency, yes no කියලා. ඊට පස්සේ මේක අපි හදනවා විමසුම්, ඊට පස්සේ forms, reports මෙන්න මේ දේවල් ගැන කතා කරන මාතෘකාව කියලා තියෙන්නේ. ඉතින් මේ ටික ඔයාලා මිස්සරේ කියව ගන්න මම අර කලින් කිව්ව ක්‍රමයට ඒ මාතෘකාව තමයි අපිට තියෙන්නේ. ඉතින් මම ඊළඟට ඔයාලට මේක ඕපන් කරලා පෙන්නන්න මේ software එකේ තියෙන විදිහ සම්බන්ධව කම්පියුටර් එකේදී. එහෙනම් අපි පාවිච්චි කරනවා මේකට access කියන software එක වල keyboard Windows key press කරලා ACC ගහලා බලන්න. එතකොට මේ වගේ software එකක් ඔයාගේ කම්පියුටර් එකේ තියෙනවා ඕපන් වෙයි. ඉතින් මෙන්න මේ ඕපන් උත්සාහ කරන මෘදුකාංගය තමයි අපි මේකෙදි පාවිච්චි කරන්නේ. ඉතින් මේක ටිකක් වෙනස් මෘදුකාංගයක්. ඔයාලා මේක කතා කරලා තියෙන පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න මතක් කරලා. එහෙම නැත්නම් අපි මේ පාඩම කතා කරමු ඉස්සරහදී. හරි. එහෙනම් මම ඔයාලට මේකේ තියෙන database එකක් පරණ හදපු එකක්ම ඕපන් කරලා පෙන්නන්න. මෙන්න මේ වගේ එකක් තමයි තියෙන්නේ. ඔයාලා මතකයි නම් කරපුවාට මේ වගේ table හදන්න තියෙනවා. මේ table වලදී දත්ත අපට තෝරගන්න තියෙනවා. මේ වගේ reports හදන්න, forms හදන්න තියෙනවා. හරි. එහෙනම් අපි ඊගාව මාතෘකාවටත් ගිහින් බලමු. ඊගාව මාතෘකාව වල ගොඩක් කැමතින මාතෘකාවක් වෙන එක තමයි චිත්‍රක මෘදුකාංග කියන මෘදුකාංග වර්ගය. ඉතින් කම්පියුටර් එකක් වාතා කරලා අපි මූලිකව කාර්යාලයක වැඩ කරන්න ඕන කරන මෘදුකාංග ටික ඔයාලා කතා කරන් තියෙනවා. ඊට අමතරව චිත්‍ර නිර්මාණ කිරීම, ග්‍රැෆික්ස් කටයුතු කියන ඒවා. සංස්කරණය කිරීම සම්බන්ධව ඉතින් මේකෙදි මාතෘකා ගොඩාක් සමය සම්බන්ධ කතා කරලා ඉදු කොහොමද ඔයාලගෙන් බලාපොරොත්තු වෙන මූලික දැනුම ලබා ගන්න එක. චිත්‍රක මෘදුකාංගයක් කරා කොහොමද පින්තූරය සංස්කරණය කරන්න කියන සම්බන්ධව කතා කරනවා. විශේෂයෙන්ම මෙන්න මේ වගේ චිත්‍රක වර්ග තියෙනවා. රාෂ්ට්‍ර සහ වෙක්ටර් කියලා. ඒ චිත්‍රක වර්ග දෙකේ ලක්ෂණ මොනවද? ඊට පස්සේ චිත්‍රක ගොනු වර්ග තියෙනවා. ඔයාලා හිත JPG, BMP, GIF ආදී වශයෙන් ඒවට කතා කරනවා. ඊට පස්සේ චිත්‍රක මෘදුකාංගයක් තෝරාගෙන ඒ මෘදුකාංගයේදී කොහොමද අපි භාවිතා කරන්න කියලා කතා කරනවා. මේ මෘදුකාංගයේ කොහොමද පින්තූරයක් ගන්න අපි ඒක සේව් කරන්නේ? ඒක අපි කොහොමද ඇත්ත විශේෂයෙන්ම ෆෝමැට් කරන්නේ? අපට අවශ්‍ය පරිදි හැඩ ගන්නවා ගන්න කොහොමද කියලා කතා කරනවා. ඉතින් මේ විශේෂයෙන් මේකේ කතා කරන්නේ අපි ගොඩක් කලාවට වාතාවරණ මෘදුකාංගය තමයි GIMP කියන මෘදුකාංගය. ඔයාලට මගේ නම මේක දාන්න බැරි වුණා. මම ඔයාලට ඒක නම ටයිප් කරලා පෙන්නන්න මෙතන. ඇත්තටම software එකක් තියෙනවා GIMP කියලා. මෙන්න මේ GIMP කියන software එකේ වාතාවරණ කරලා තමයි මේක කතා කරන්නේ. මේක ඔයාලට අන්තර්ජාලය හරහා නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒක ඩවුන්ලෝඩ් කරගෙන උත්සාහ කරලා බලන්න. සාමාන්‍යයෙන් Photoshop වගේ software එකකුත් මෙතන වාතාවරණ කරන. මේක වාතාවරණ ප්‍රශ්නයක් නෑ. නමුත් GIMP software එක තමයි නිතර වාතාවරණ වෙන්නේ අපිට. ඒක නොමිලේ දෙන මෘදුකාංගය නිසා. හරි. එහෙනම් ඒ මෘදුකාංගය සම්බන්ධව අපි කතා කරේ. ඊළඟ පාඩමට අපි යන්. ඊළඟ පාඩම තමයි ශබ්ද සංස්කරණ මෘදුකාංග. මේකත් ඔයාලා ගොඩක් කැමති මාතෘකාවක් වෙන්න පුළුවන්. අපි මේක කතා කරනවා කොහොමද අපි අපට අවශ්‍ය කරන ශබ්දයක් ඔඩියෝ එක එඩිට් කරගන්නේ. ඒ කියන්නේ ඇත්තට මේකෙදි ඉතින් මේක ලොකු කාර්යයක් නේද? මියුසික් සම්බන්ධ සංගීත සංස්කරණ සම්බන්ධ විශාල මාතෘකාවක් මේක. ඒ කොහොමද ඔයාලත් එක්ක බලාපොරොත්තු වෙන්නේ මූලික දැනුම ලබා ගන්න එක. ඉතින් මේකෙදි ඔයාලා මම මේ දාලා තියෙන මෙන්න මේ අයිකන් එක බලන්න.
මේ අයිකන් එක ඇවිල්ලා Audacity කියන software එක අයිකන් එකක්. මේක භාවිතා කරලා කොහොමද අපි ශබ්දගුණ සංස්කරණය කරන්න කියලා තමයි තියෙනවා. විශේෂයෙන්ම ඒකදී අපි කතා කරනවා ශබ්දගුණ කොහොමද මේකට ඇතුළත් කරගන්නේ? ඊට පස්සේ අපි කොහොමද මේ ශබ්දගුණ සංස්කරණය කරන්නේ? අනවශ්‍ය කොටස් අයින් කරන්නේ කොහොමද? වෙනස් කොටස් ටිකක් කොහොමද සම්බන්ධ කරන්නේ කියලා කතා කරන මාතෘකාවක් තියෙනවා. ඉතින් මෙන්න මේකේ මාතෘකාව අපිට තියෙන්නේ ශ්‍රව්‍ය අන්තර්ගත පටිගත කිරීම. ඊට පස්සේ සංස්කරණය සහ ශ්‍රව්‍ය ගුණ භාවිතය MP3 wave AU වගේ ගුණ භාවිතා කිරීම සම්බන්ධව කතා මාතෘකාවක් තමයි තියෙන්නේ. එහෙනම් ඊළඟ මාතෘකාව තමයි ඒවල තවත් කැමති මාතෘකාවක් ගැන බලමු මේකත්. ඒක තමයි වීඩියෝ සංස්කරණ මෘදුකාංග. එhmenan අපි ගාව තියෙන වීඩියෝ රස කීපයක් අපි කොහොමද සංස්කරණය කරන්නේ? දැන් මම මේ වීඩියෝ එකත් කරනවා සහ කරලා සංස්කරණය කරලා තමයි දැන් ඔයාලට මේක ගෙනත් තියෙන්නේ. ඉතින් ඒ විදිහට මේ සංස්කරණය කිරීම සම්බන්ධ වීඩියෝ සංස්කරණ සම්බන්ධ මාතෘකාවක් තියෙනවා. මේකත් ඊටාම ඉහළ මට්ටමේ තියෙන රැකියාව අවස්ථා පවා තියෙන මාතෘකාවක්. ඉතින් අපි ඒකෙදි මූලික දේවල් කතා කරනවා. වීඩියෝ කොහොමද රෙකෝඩ් කරගන්නේ? මෘදුකාංගයකට මේ වීඩියෝ කොහොමද දාගන්නේ සහ කොහොමද සංස්කරණය කරන්නේ කියන සම්බන්ධව ටිකක් කතා කරන්න අපේ මාතෘකා කීපයක් තියෙනවා. හරි මෙන්න මේක ඉදලා අපි කතා කරනවා. වීඩියෝ මෙහෙවීම සහ නැවත සකස් කිරීම, වීඩියෝ ගුණ ආකෘති ආදිය. ඇත්තටම වීඩියෝ එකක් ඒක software එකට දාගෙන කොහොමද සංස්කරණය කරන්නේ? විශේෂයෙන් මේකදී වාර්තා කරනවා Windows Movie Maker කියන software එක වාර්තා කරන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් නොමිලට බලන දුකාන් ගොඩක් තියෙනවා. ඒ දුකාංගයක් වාර්තා කරලා අපිට මේ දේ කරගන්න පුළුවන්. හරි. අපි ඊගා මාතෘකාවට ගිහින් බලමු. ඊගා මාතෘකාව මම කලින් කිව්ව මාතෘකාව වගේ වල තවත් කැමති මාතෘකාවක්. ඒක තමයි අන්තර්ජාල විදුලි තැපෑල. ඉතින් අන්තර්ජාලය කියන එක සහ විදුලි තැපෑල ඇත්තටම එච්චර නුහුරු මාතෘකාවක් නෙමෙයි දැන් ගොඩක් අයට. අන්තර්ජාලය භාවිතා කරනවා අපි ඊමේල් භාවිතා කරනවා. ඉතින් අන්තර්ජාලය කියන්නේ මොකක්ද? අන්තර්ජාලයේ සේවා මොනවද? අන්තර්ජාලයේ පදනම මොකක්ද? කියන එක සම්බන්ධව අන්තර්ජාලය සම්බන්ධව තාක්ෂණිකව තියෙන සමහර පද කීපයක් URL ඒ වගේ ඩොමේන් නේම් වගේ මාතෘකාවක් කතා කරනවා. ඊට අමතරව විදුලි තැපෑල කියන්නේ මොකක්ද? සහ විදුලි තැපෑල භාවිතා කරන්නේ කොහොමද කියලා අපි කතා කරලා බලනවා. ඉතින් මෙන්න මේ මාතෘකාව අපිට තමයි තියෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම මේ අන්තර්ජාලය කියන මාතෘකාවට එන්න කලින් අපිට තව මාතෘකාවක් ටිකක් තියෙනවා මේ ජාල සම්බන්ධව. ජාල ගැන කතා කරලා තමයි අන්තිම අන්තර්ජාලය කතා කරන්නේ. ඉතින් මෙන්න මාතෘකාව අපිට තමයි තියෙන්නේ. පරිගණක ජාලයක අවශ්‍යතාවය මොකක්ද? ඊට පස්සේ ජාල වර්ග කීපයක් තියෙනවා. PAN, LAN, WAN කියලා ඒවා ගැන කතා කරනවා. ඊට පස්සේ ජාලයක තියෙන සාමාන්‍ය උපක්‍රම කීපයක් තියෙනවා. modem, router, network interface card, switch අනේ වගේ ඒවා ගැන කතා කරනවා. ඊට පස්සේ දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය ගැන කතා කරනවා. ඔන්න මාතෘකාව පෙළ මුලින් තියෙනවා. ඔයාලට පුළුවන් මේ පැත්තෙන් දුලුත් කියලා ගන්න මම කලින් කිව්ව ක්‍රමයට. ඊට පස්සේ කතා කරනවා අපි අන්තර්ජාලය ගැන. අන්තර්ජාලයේ තියෙන URL ගැන කතා කරනවා. අතිරික්ත ගැන search engine ගැන කතා කරනවා. අන්තර්ජාලයේදී අපි කතා කරන world wide web ගැන කතා කරනවා. සහ තොරතුරු බෙදාගන්නේ කොහොමද කියන එක සම්බන්ධව කතා කරන මාතෘකාවක් තියෙනවා. ඊට පස්සේ ඊතැපෑල ගැන කතා කරනවා. ඉතින් ඊතැපෑල කියන්නේ මොකක්ද? ඊතැපෑල කොහොමද භාවිතා කරන්නේ? ඊට පස්සේ මාතෘකාවක් තියෙනවා මෙන්න මේ වගේ වලාකුළු පරිගණකය. වලාකුළු පරිගණකය කියන්නේ මොකක්ද? ඒක ලබා ගන්න සේවා මොනවද? මාතෘකා කීපයක් අපිට කතා කරන්න තියෙනවා. මෙන්න මේ වගේ මාතෘකා බලක් එතන තියෙනවා. ඉතින් ඔයාලා ඒ ටිකත් හොඳින් කියලා ගන්න. මූලික මේකේ තියෙන ඇත්තටම අන්තර්ජාලය ගැන හදාරන සහ ඊමේල් සම්බන්ධව කතා කරන්න. ඊමේල් සම්බන්ධව කතා කරලා පස්සේ තියෙනවා මේ වලාකුළු පරිගණකයේ ශ්‍රාව්‍ය ද්‍රව්‍ය අන්තර්ජාලය වගේ පොඩි මාතෘකා කීපයක් තියෙනවා. ඒව ගැන තව දානෙ කරන්න අපිට තියෙනවා. එhmenan අපි ඊගා පාඩමට යනවා. ඊගා පාඩමත් ඔයාලා වැදගත් පාඩමක්, ඔයාලා කැමති පාඩමක් මේකත් මේක තමයි බහුමාධ්‍ය වෙබ් අඩවි නිර්මාණය. HTML කියන භාෂාව භාවිතා කරලා වෙබ් අඩවියක් හැදීම සම්බන්ධ මූලික කුසලතාවයක් ලබා ගන්න අවශ්‍යයි. මේකෙදි ගොඩාක් මාතෘකා නැහැ. සාමාන්‍ය මූලිකව වෙබ් අඩවියක් හදන හැටි සම්බන්ධව දැනගන්න ඕන. විශේෂයෙන්ම අපි HTML භාවිතා කරලා මේ දේ කරගන්න විදිහ ගැන කතා කරන්නයි තියෙන්නේ. ඉතින් මෙන්න මෙහෙම මාතෘකා බලක් තියෙන්නේ වෙබ් අඩවියක අන්තර්ගතය කොහොමද තියෙන්නේ. ඊට පස්සේ වෙබ් අඩවියක තියෙන පිටු මොනවද? මුල් පිටුව, සම්බන්ධක පිටුව වගේ දේවල් ගැන අපි කතා කරනවා. ඒත් එක්කම මේකේ තියෙන චිත්‍ර, අකුරු, ශ්‍රව්‍ය, වීඩියෝ, ඇනිමේෂන් වගේ දේවල් අපි කොහොමද දාන්නේ? හයිපර්ලින්ක්ස් කොහොමද දාන්නේ? ඒ වගේ දේවල් ගැන කතා කරනවා. ඊට අමතරව ඔයාලා මූලික බලාගන්න මෙන්න මේ ටැක්ස් ටික ගැන. සාමාන්‍යයෙන් ICT දැනට හදාරපු කෙනෙක් නම් මේව ගැන දන්නවා. ඔයාලට ටැක්ස් තියෙනවා මේ HTML එක කතා කරන. මේ ටැක්ස් මෙන්න මේ තමයි තියෙන්නේ. HTML කියන්නේ කොහොමද අපි දැනගන්න ඕනේ? head එක, title, ඊට පස්සේ body කියන tag අනිවාර්යයෙන් අපි දැනගන්න ඕනේ. H1, H කියන tags එක, paragraph, break, underline, bold, italic වගේ tags ගැන කතා කරනවා. font ගැන කතා කරනවා. ඒ වගේම චිත්‍ර කොහොමද දාන්නේ? රූපයක් දාන්නේ කොහොමද ගැන කතා කරනවා. ඒ වගේ ටිකක් තියෙන්නේ. එතකොට ගොඩක් දේවල් නැහැ. මේ ටික පොඩ්ඩක් හොඳින් බලා ගන්න. මෙතන නැති දේවල් අවධානය කරන්න අවශ්‍ය නැහැ. ටේබල් වගේ දේවල් මේකේ දාලා නැහැ. නේද? මූලික දේවල් තමයි තියෙන්නේ. ඒ දේවල් ගැන දැනගත්තාම ඇති. right. ඊගාවට මේ සම්පාදක වෙලා මේ කියන්නේ වෙබ් අඩවියක් පහසුවෙන් හදාගන්න පුළුවන් ක්‍රම තියෙනවා වෙනස් ක්‍රම. HTML වලට නොකර එවැනි ක්‍රම ගැන ටිකක් කතා කරන්න මාතෘකාවක් තියෙනවා. හරි. අපි ඊගා මාතෘකාවට යන්න. ඊගා මාතෘකාව තමයි ජාතික සංවර්ධනය උදෙසා
තොරතුරු තාක්ෂණය කියන එක. ඉතින් මේකදී අපිට කතා කරන්න තියෙන්නේ රටක සංවර්ධනයේ කොහොමද ICT භාවිතා වෙන්නේ, භාවිතා කළ හැක්කේ කොහොමද කියන එක තමයි කතා කරන්නේ. මෙන්න මේ වගේ මාතෘකා පෙළක් තියෙනවා. විශේෂයෙන්ම අධ්‍යාපනයේදී කොහොමද ICT දාගන්න පුළුවන් අපට. සෞඛ්‍ය ශාස්ත්‍රයේදී කොහොමද ICT දාගන්න පුළුවන්, කෘෂිකර්මයට, ව්‍යාපාර කටයුතු වලට, රාජ්‍ය පාලනයට කොහොමද ICT දාගන්න පුළුවන්. මෙන්න මේ මාතෘකා තමයි තියෙන්නේ. ඉතින් ICT ප්‍රායෝගිකව රටක භාවිතා කළ හැකි ක්‍රම ගැන තමයි කතා කරන්නේ. 10 ශ්‍රේණියේ ICT කරපු කෙනෙක් නම් ඔය අනිවාර්යයෙන්ම මතක ඇති. පළවෙනි පාඩමේදීම කතා කරනවා. ඒ ටිකම තමයි ගොහලාවර මේකේ තියෙන්නේ. කතා නොකරපු කෙනෙක් නම් මේ සම්බන්ධ පොඩ්ඩක් අවධානය කරලා කරුණු හොයාගන්න බලන්න. අපි ඉස්සරහට කතා කරලා බලමු මේ පාඩම. ඉතින් ඊගාවට තියෙන මාතෘකාවක් මෙන්න මේ වගේ එකක් මේ ICT විෂයට සම්බන්ධ රැකිය අවස්ථා. ICT හදාරපු කෙනෙක්ට ලබාගත් හැකි රැකිය අවස්ථා සම්බන්ධව තන මාතෘකා අතර මෙන්න මේ රැකිය අවස්ථා තමයි තියෙන්නේ. මුදුකාංග ඉංජිනේරුවෝ, මුදුකාංග තත්ත්වපාලක ඉංජිනේරුවන්, ව්‍යාපාර විශ්ලේෂකයන්, තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති කළමනාකරුවන්, චිත්‍ර නිර්මාණකරුවන්, මුදුකාංග නිර්මාණ ශිල්පීන් වගේ ගොඩාක් වෘත්තියන් තියෙනවා. මේ වෘත්තියන් වල කාර්යය මොකද්ද? මොකද්ද මේ වෘත්තිය කියන එක සම්බන්ධව කතා කරන මාතෘකාවක් තියෙනවා. හරි. ඊගාට අපි යනවා අපේ ඊළඟ පාඩමට. මේක මම හිතන්නේ අවසාන පාඩම. අවසාන පාඩමේ කතා කරන්නේ අපි තොරතුරු තාක්ෂණය හා බැඳුණු විවිධ මතවාද. ICT නිසා ලෝකේ වෙලා තියෙන විවිධ දේවල්. විශේෂයෙන්ම සදාචාරාත්මක පැත්තෙන්, නෛතික පැත්තෙන්, පාරිසරික පැත්තෙන් වෙලා තියෙන දේවල් ගැන කතා කරනවා. මම පිටුරුකී පැත්ත තියෙන ඒවා ගැන පෙන්නන්න. දැන් මේකෙන් කියන්නේ මේ හැක් කරන වගේ අදහසක්. දෙවෙනි එකෙන් පෙන්නන්නේ ඒ සම්බන්ධ ආරක්ෂා දෙන ආයතනයක්. තුන්වෙනි එකෙන් පෙන්නන්නේ පරිසර සම්බන්ධව කොහොමද ආරක්ෂා දෙන ත්‍රියාස සංකල්ප සම්බන්ධව. මෙන්න මේ වගේ. ICT නිසා ලෝකේ ඇති වෙලා තියෙන විවිධ තත්ත්වයන් ගැන කතා කරනවා. ඉතින් මෙතන මාතෘකා ගොඩක් තියෙනවා. අපි ඒක ගැන පොඩ්ඩක් බලමු. මෙන්න මේ දේවල්. මුලින්ම තියෙනවා ICT සම්බන්ධව තියෙන සාරධර්ම පැත්ත. සාරධර්ම කොහොමද ICT නිසා නැති වෙලා තියෙන්නේ? එහෙම නැත්නම් අපි කොහොමද ආරක්ෂා කරන්න කියන සම්බන්ධව. ඊට අමතරව නීතිමය පැත්තෙන් කතා කරනවා. ඊට පස්සේ ආරක්ෂාව පැත්තෙන් පරිගණක පද්ධතියට කොහොමද ආරක්ෂාව ලබා දෙන්නේ? ඊගාවට ස්වභාවික ආරක්ෂාව ලබා දෙන්නේ කොහොමද? ඊට අමතරව අන්තර්ජාලයේ භාවිතයට කොහොමද ආරක්ෂා වෙන්නේ? සෞඛ්‍ය පැත්තෙන් අපි කොහොමද ICT වාතාවරණ හරියට සෞඛ්‍ය හානියක් නොවෙන්න? ඔන්න ඔය මාතෘකා මේ දෙකට කතා කරන්න තියෙනවා. ඉතින් මේ වගේ මාතෘකා කීපයක් තමයි මේ අපට අවසාන පාඩම කතා කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලා මේ ටික හිමිස්සර කියව ගන්න. ඇත්තට මම කලින් කිව්වා වගේ වට අවස්ථාවක් තියෙනවා. මම මේ වීඩියෝ එකේ එකින් එක මාතෘකා කතා කරද්දී ඔයාලට අවශ්‍ය නම් මේකේ පුළුවන් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. එහෙම නැත්නම් ඔයාලට මේ ටික වෙනම පුළුවන් ක්‍රොප් කරලා අරගන්න නේද? වීඩියෝ එක පෝස්ට් කරන්න බලන්න පුළුවන් කියව ගන්න. ඒ දේවල් ටික ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න අවශ්‍ය කරන හොයාගන්න මේ ටික භාවිතා කරන්න. මේකම ලබා ගත්තේ GIT විෂය මාලාවෙන් විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කරලා තියෙන. ඒ නිසා ඒක ලබාගෙන ඔයාලා භාවිතා කරන්න. ඇත්තට මගේ වීඩියෝ එක අරමුණ උනේ මේ පාඩම් මාලාව සම්බන්ධ පොඩි දරදහසක් ලබා දෙන්න. එhmenan අපි ඊළඟට මොකද කරන්නේ? අපි ඊළඟට මම ඔයාලට කතා කරනවා මේ පාඩම් සම්බන්ධයෙන් එක. මේ වෙද්දි මම දැනටමත් කරපු පාඩම් ගණනාවක් තියෙනවා. ඒ පාඩම් වල වීඩියෝ මම මගේ වීඩියෝ එකේ මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. මම කලින් කිව්වා වගේ ඔයාලා ඒ දේවල් බලන්න. බලලා මේ වැඩේ පටන් ගන්න. මෙතන නැති පාඩම් සම්බන්ධව මම හැකි ඉක්මනින් වීඩියෝ පාඩම් කරලා ඔයාලට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම මේ වෙලාවේ ඔයාලට කියන්න කැමතියි මේ අවධානය යොමු කරන්න මම මේ වෙලාවේ ඔයාලා මම පෙන්වපු සිලබස් එකේ මම දැනමත් ආවරණ කරපු පාඩම් ටික ඒ දේවල් පෙන්වන්න මම ඔයාලේ අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය වීඩියෝ එක අරගෙන බලන්න. ඔයාලා මේ වීඩියෝ එකේ දැන් සමහර වීඩියෝ හදලා තියෙන්නේ 6 9 පන්ති වල කෙනෙකුට. එහෙම නැත්නම් 10 11 කෙනෙක්ට. ඉතින් ඒකේ තියෙන මාතෘකාව දිහා බලලා කැඩලුවක් ඇති කරන්න එපා. ඔයාලත් ඒක අදාළයි. ඒක බලන්න. ඒ බලනකොට මේ විෂය මාලාවේ තියෙන විෂය මාතෘකා ටිකත් පොඩ්ඩක් කියව ගත්තා නම් ඔයාලට පුළුවන් ඒක බලන්න ඕන මට්ටම තේරුම් ගන්න. සමහර 10 11 පාඩමක ඔක්කොම ටික ඕන වෙන්නේ නැහැ. දැන් ලොජික් ගේස් පාඩමේ හැම දෙයක්ම ඕනේ නැහැ 10 11 ටික ඕනේ නේ. ඒ ටික බලා ගන්න පුළුවන් වඩාට විෂය මාලාව දිහා බලලා. ඉතින් මම දැන් බලාපොරොත්තු වෙනවා ඔයාලා ඒකෙදී මේ බලන්න ඕන පාඩම් ටික මම දැනවත් ආවරණ කරපු පාඩම් ටික මොනවද කියන එක සම්බන්ධව මම වඩික් මෙලින් කියන්න. හරි. මේක තමයි අපි විෂය මාලාව. ඉතින් මේ විෂය මාලාවේ මම දැනමත් කතා කරලා තියෙන මෙන්න මේ පරිගණකයේ දත්ත රූපණයේ පාඩම. පරිගණකයේ තුල දත්ත රූපණයේ පාඩම මම කතා කරලා තියෙනවා. මම ඒකට දාලා වීඩියෝ එක දානවා. ඔයාලා ඒක බලන්න. ඒකෙදිව කතා කරන්න ඕන ඇත්තටම දශමය ද්විමය සංඛ්‍යා අතර පරිවර්තනයක් තියෙනවා. අන්නේ පරිවර්තන ගැන පමණයි ඔයාලා කතා කරන්නේ. ඊට අමතරව මම මෙන්න මේ පාඩම තරක ద్వාර පාඩමත් කතා කරලා තියෙනවා. තරක ద్వාර පාඩම ගැන කතා කරපු වීඩියෝ මම දානවා. ඔයාලා ඒක බලා ගන්න. ඒකෙදිත් and o සහ not කියන ద్వාර ගැන පමණයි ඔයාලා බලා ගන්න අවශ්‍ය වෙන්නේ. හරි. තරක ద్వාර පාඩම කතා කරා. ඊට පස්සේ මම මෙන්න මේ වදන් සැකසු මුදුකාංග ගැන පාඩමත් කතා කරලා තියෙනවා. ඉතින් ඒකට දාලා වීඩියෝ එක මම දානවා. ඔයාලා ඒකත් බලා ගන්න. ඊට අමතරව මෙන්න මේ තියෙන පැතුරුම්පත් මුදුකාංග පාඩම මම ඒ සම්බන්ධව වීඩියෝ ගණනාවක් කරලා තිනවා. ඉතින් මම ඔයාලට ඒවා දාන්නම්. ඔයා ටික බලා ගන්න. පැතුරුම්පත් මුදුකාංග පාඩම කතා කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝන සමර්පණ මුදුකාංග පාඩම. මේ පාඩමත් මම කතා කරලා තිනවා. මම ඔයාලට ඒකේ වීඩියෝ දාන්නම්. ඔයාලා ඒක බලා ගන්න. ඊට පස්සේ මෙන්න මේ චිත්‍රක මුදුකාංගිට පාඩම. ඒ පාඩමත් මම කතා කරලා තිනවා.
ඒකත් මම දානවා ඔයාලා ඒකත් බලා ගන්න. ඊට පස්සේ ඉතින් මෙන්න මේ ශබ්ද සංස්කරණ පාඩම කතා කරලා තියෙනවා. ඊට පස්සේ වීඩියෝ සංස්කරණ පාඩමත් කතා කරලා තියෙනවා. ඒ පාඩම් තුනම වෙන වීඩියෝ තුනක තියෙනවා. ඉතින් ඒ පාඩම් තුන ඇත්තටම ඕන කෙනෙක්ට බලලා ඉගෙන ගන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. පන්තියට අදාළ නෙවෙයි. ඒ සෝවාට ඒ ටික පැහැදිලිව බලාගෙන කතා කරන අවස්ථාව තියෙනවා. ඇත්තට මේ පාඩම් ටික තමයි කරලා තියෙන්නේ. මේ පාඩම් තමයි කරලා තියෙන්නේ. මේ වෙද්දි වීඩියෝ පාඩම් විදිහට ඉතින් බලන්න පාඩම් තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක් තියෙනවා. ඉතින් මේ පාඩම් 8 කරගත්තොත් ඔයාලට ලොකු වැඩක් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම මෙන්න මේ පැතුරුම්පත් මෘදුකාංග සහ වදන්සක මෘදුකාංග වගේ පාඩම් වලින් ප්‍රධාන ප්‍රශ්නයක් එනවා. ඉතින් ඔයාලට මේ පාඩම් කරගත්තොත් පහසුවෙන්ම ලකුණක් ගන්න පුළුවන්. එහෙමනම් ඒ ටික හොඳින් බලලා තියාගන්න. මම අලුතෙන් කරන පාඩම් සම්බන්ධව විස්තරයක් මේ වීඩියෝ එකේම දානවා. සහ මේ වීඩියෝ එනම මම පබ්ලිෂ් කරනවා ඔයාලට ගෙනත් දෙනවා. ඔයාලා ඒවා බලන්න පුළුවන්. සහ මේ වීඩියෝ එකේ තියෙන ඩිස්ක්‍රිප්ෂන් නිතර බලන්න. ඔයාලට අලුත් පාඩමක් આવුත් එකෙන් බලා ගන්නත් අවස්ථාවක් තියෙනවා. ඒ වගේමයි ඉතින් මේ වීඩියෝ එක අරගෙන ඉන්න channel එක subscribe කරලා තියාගන්න. සහ ඒකේ තියෙන notification icon එකක් තියෙනවා bell icon එක. ඒක click කරන්න. ඒ click කරලා all තොරන් අන්න එතකොට ඔයාලට පුළුවන් අවස්ථාව ලබා ගන්න. මම දාන වීඩියෝ එක දැම්ම ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මේ පාඩමක් දැම්ම ගමන් ඔයාලට ඒ සම දැනුවත් වෙලා ඒ වීඩියෝ එක බලලා මේ සම දැනුම ලබා ගන්න පුළුවන්. ඉතින් පාඩමක් බලනකොට නිකම් බලන්නේ ඉපයි දිහා පොතක් අරගෙන ලියා ගන්න අවශ්‍ය දේවල් ටික ඔයාලට කම්පියුටර් පාවිච්චි කරන කෙනෙක් නම් ඔයා ඒ පාඩම බලන අතරේ ප්‍රැක්ටිකල් එක කරන්න. එතකොට ඔයාලට වෙන ගුරුවරයෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ පාඩම් ටික පහසුවෙන් කරන අවස්ථාවක් තියෙනවා. එහෙනම් මම හිතනවා ඔයාලට මේ දේ කරගන්න දැන් අවස්ථාව පුළුවන් අවස්ථාව ලබා ගන්නයි කියලා. එහෙනම් ඉතින් අද දවසේ මගේ වීඩියෝ එක ආරම්භ උනේ GIT විෂය සම්බන්ධව තිබුණ සමහර මේ විභාග සම්බන්ධ තිබුණ සමහර ගැටලු කීපෙට උත්තර ලබා දෙන්නයි. GIT විෂය මාලාවට හඳුන්වා දෙන්නයි. ඒත් එක්කම ඔයාලා කොහොමද මේ විභාගය සාර්ථක කරගන්න අවශ්‍ය කරන දැනුම ලබා ගන්න කියන සම්බන්ධව මම පොඩි මගේ පේනමක් කරේ. ඉතින් ඔයාලට මතුවන තවත් ගැටලු තියෙනවා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ගොඩක් කර වැදගත් වෙයි මේ දිනවල. ඒ නිසා වෙන කෙනෙක් බලන්න මේක ෂෙයා කරන්න. එහෙමනම් මේ දේ තමයි මට කියන්න තියෙන්නේ. මොනවාර ගැටලුවක් තියෙනවා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මගේ සම්බන්ධ හැකියක වෙන උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් වීඩියෝ එක අරගෙන ආව channel එකත් එක්ක දිගටම නැඳී ඉන්න. ඔයාලට අවශ්‍ය කරන විවිධ වීඩියෝ මාතෘකා මේ සම්බන්ධව කතා කරනවා. මේ විදිහට කතා කරලා තියෙනවා. ඒ දේවල් නර්මාණය කරලා ආරාධනා කරනවා. channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ඉතින් මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකක් අපි ඉදිරියට හම්බෙමු. එතෙක් ඔබ සියලු දෙනාටම සුබ දවසක්. ආයුබෝවන්.